ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් බටපොළ ඊරිය ගහදොළ තිලන නිවසේ පදිංචි එම් දයා ප්‍රේමදාස මහත්මිය, කුලියාපිටිය කඳුරුගස්සේන දුටුගැමුණු මාවත පදිංචි රුවන් රේඛා වාසල අතපත්තු මහත්මිය සහ පවුලේ සියලු දෙනා, බදුල්ල මීගහ කිවුල කිරිමඩු තැන්න පදිංචි ඊ.එම්. සෝමාවතී මෑණියන් ප්‍රධාන දරු පිරිස, කඩවත කිරිල්ලවල නැගෙනහිර මාවත පදිංචි එච්. අමරතුංග මහතා සහ අයේෂා ප්‍රභාෂිනී මහත්මිය, කඩවත රන්මුතුගල රණවිරු මාවත පදිංචි පී.ඒ. සෝමාවතී මහත්මිය සහ නාමල් ප්‍රියන්ජිත් මහතා ඇතුළු පිරිස, පන්නිපිටිය දෙපානම වීරමාවත පදිංචි උපාලි ලියනගේ මහතා. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දීගාවායේ මහංතාවා මජ්ජිමාරස්ස කානුකතුලා දිට්ඨාවායේව අද්දිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තාති. පිනුතුනි, අපි බෞද්ධයෝ හැටියට මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කරගන්නා ගමන් අපේ බලාපොරොත්තුව තමයි අවසානයේ පරම නිෂ්ඨාව වන නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. නිවන් දැකීම සඳහා පුණ්‍යකාමී ජීවිතයක් ගත කළ පමණින් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි ජීවිතය තුළ විවිධ මාදිලියේ පුණ්‍ය කර්ම සිද්ධ කරනවා. එහෙත් ඒ පුණ්‍ය කර්ම පමණක් නිවන් දැකීම සඳහා ප්‍රමාණවත් නැහැ. දස පුණ්‍යක්‍රියා කියලා පුණ්‍ය කර්ම 10ක් තියෙනවා. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියලා පුණ්‍ය කර්ම 3ක් තියෙනවා. ඒ පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. තවත් අටමහා පින්කම් කියලා පින්කම් තියෙනවා. විවිධ මාදිලියේ පින්කම් බෞද්ධයාට ඕනෑතරම් තියෙනවා. එහෙත් අපි නිර්වාණය සාක්ෂාත් කරගන්න නම් කුසල ශක්තිය වර්ධනය කරගත යුතුයි. කුසල් කියලා කියන්නේ තමන්ගේ හැකියාව, ශක්්‍යතාවයි. ඒ කියන්නේ බාහිර හැකියාව නෙමෙයි මෙතන කතා කරන්නේ, ආධ්‍යාත්මික හැකියාව. ආධ්‍යාත්මික හැකියාව දියුණු කරගන්න එක තමයි කුසලය කියලා කියන්නේ. ආධ්‍යාත්මික හැකියාව දියුණු කරගන්න නම් අනිවාර්යෙන්ම භාවනා කළ යුතුමයි. එහෙනම් කුසලයෙන් තොරව නිවන් දකින්න බෑ කියලා කියන්නේ කුසල ශක්තිය වර්ධනය කරගන්න නම් භාවනා කළ යුතුයි. එහෙනම් භාවනාවෙන් තොරව කිසි කෙනෙකුට නිර්වාණය සාක්ෂාත් කරගන්න බෑ. ඒ නිසා භාවනා කිරීම අත්‍යවශ්‍යයි සෙසු පින්කම් කරන ගමන්. ඒකයි බුදුදහමේ කුසල ශක්තිය වර්ධනය කරගන්නවා කියලා කියන්නේ. ලෞතර බුද්ධත්වය කියලා කියන්නේ කුසලයෙහි උපරිම තලයට පැමිණීමක්. ඒ නිසා කුසල ශක්තිය වර්ධනය කරගන්න බුදුදහමේ භාවනා ක්‍රම දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. ඔබ අපි කවුරුත් දන්නවා සමත භාවනා හා විදර්ශනා නැත්තම් විපස්සනා භාවනා කියලා. සමත භාවනාව බුදුරජාණන් වහන්සේ ಭಾರತයේ බුද්ධත්වයේ ලබන කොටත් ප්‍රාග් බෞද්ධ භාවනාවක් හැටියට තිබුණා. සමත භාවනාව තිබුණා. මේ සමත භාවනාව තිබිච්ච මේ භාවනා ක්‍රමය යහපත් නිසා බුදුරජාණන් වහන්සේ එය අනුමත කළා.
දැන් අපිට සමත භාවනාව තිබිච්ච බව හොඳට පේනවා. සිදුහත් බෝසතුන් ග්‍යානේ ගුරුවරුන් හොයාගෙන ආලාර කාලාම උද්දකරාම පුත්‍ර කියන තවුසන්. මේ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර කියන තවුසන් මේ සමත භාවනාව වඩලා පංච අභිඥා සප්ත සමාපatti ලබාගෙන තිබුණා. ඉද්දිවිද දිබ්බසෝත පරචිත්ත විජානන පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්කු. ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන, ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නා සංඥායතනය කියන මේ පංච අභිඥා අෂ්ට සමාපatti ලබාපු උතුමන් හිටිය බව පැහැදිලි. ඒ මොහොකින්ද? ඒ ලබාගත්තේ සමත භාවනාව වඩා. සමත භාවනාවෙන් තමයි මේ සිත දියුණු කරගෙන මේ කටයුත්ත කළේ. මේ සමත භාවනාවෙන් සිත දියුණු කරගන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එය අනුමත කළා. එහෙත් සමත භාවනාවෙන් පමණක් නිර්වාණය සාක්ෂාත් කරගන්න බෑ. ඒ තුලින් පංච නීවරණ යටපත් කරන්න පුළුවන්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේ පංච නීවරණ යටපත් කර ගැනීම කරන්න පුළුවන් සමත භාවනාවෙන්. ඒ සිත දියුණු කර ගැනීමෙන්. එහෙත් සමත භාවනාවෙන් විදර්ශනා භාවනාවට පසුබිම හදාගන්න පුළුවන් වුණාට සමත භාවනාවෙන් පමණක් නිවන් දකින්න බෑ. එහෙත් සමත භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන අනන්තයි. නීවරණ යටපත් වෙනවා විතරක් නෙමෙයි, දෛනික ජීවිතයට සමත භාවනාවෙන් ලබාගත හැකි පිටිවහල අප්‍රමාණයි. ඒ නිසා සමත භාවනාවේ බුදුරජාණන් වහන්සේ කර්මස්ථාන 40කින් ඒ භාවනාව වඩන ආකාරය පිළිබඳව පැහැදිලි කළා. දෙවනි භාවනා ක්‍රමය තමයි විපස්සනා හෙවත් විදර්ශනා භාවනාව. මේ විපස්සනා කියලා කියන්නේ, විදර්ශනා කියලා කියන්නේ, දර්ශනය කියන්නේ දකිනවා, විදර්ශනය කියන්නේ හොඳින් දකිනවා. මොකද්ද හොඳින් දකින්නේ? ලෝකය. ලෝකයේ anu කුමක්ද? ලෝකයේ anu පංච උපාදාන ස්කන්ධ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන පංච උපාදාන ස්කන්ධයන් නම් වූ ලෝකය හරි හැටි දැකීම විදර්ශනාවයි. විදර්ශනාවෙන් තමයි එය දකින්නේ. එහෙනම් එය දැකීමට කටයුතු කිරීම තමයි විදර්ශනා භාවනාවෙන් සිද්ධ කරන්නේ. සමතය වඩා විදර්ශනාව වඩන්න ලේසි. ඒ වුණාට සමතෙන් පමණක් අපි කිව්ව නිවන් දකින්න බෑ කියා. විදර්ශනාව අනිවාර්යෙන්ම අවශ්‍යමයි නිර්වාණය සාක්ෂාත් කරගන්න. විදර්ශනාවෙන් තොරව නිවන් දකින්න බෑ. විදර්ශනාවෙන් පමණක් නිවන් දකින්න පුළුවන්. නමුත් සමතය නොවඩා විදර්ශනාව පමණක් වඩන එක ලේසි පහසු නැහැ. ඒ නිසා සමතයෙන් විදර්ශනාවට යන එක තමයි වඩාත් පහසු. ඒ නිසා බුදුදහම මේ භාවනා ක්‍රම දෙකම අනුමත කරලා හඳුන්වා දීලා තියෙනවා. ඒකට අදාළ කමටහන්, භාවනා උපදේශයන්, භාවනා අරමුණු පැහැදිලි කරලා තියෙනවා. භාවනා යන්නේහි අර්ථය කුමක්ද? භාවනා කියන එකේ අදහස වැඩිම කියන එකයි. වර්ධනය කිරීම. මොකද්ද වර්ධනය කරන්නේ? සිත දියුණු කිරීම, සිත වැඩිම, ඒ වගේම ප්‍රඥාව ලබා ගැනීම, නුවණ වැඩිම.
සමත භාවනාවෙන් සිත දියුණු කරනවා. ඒ නිසා ඒ භාවනාවට කියනවා චිත්ත භාවනා කියා. විදර්ශනාවෙන් හෙවත් විපස්සනාවෙන් නුවණ වර්ධනය කරනවා. ප්‍රඥාව ලබාගන්නේ භාවනාවෙන්. ඒ නිසා ඒ භාවනාවට කියනවා පඤ්ඤා භාවනාව කියා. ඔන්න භාවනා ක්‍රම දෙක. එතකොට වැඩිම හෙවත් වර්ධනය කිරීමයි කරන්නේ. භාවනා කරන්න නම් ඉස්සෙල්ල අවශ්‍ය වෙනවා සිතේ එකඟකම. අපි බොහෝ දුරට කෙනෙකුගෙන් ඇහුවාම භාවනාව කියන්නේ මොකක්ද කියලා හුඟා පින්වතුන් දෙන උත්තරය තමයි සිත එක අරමුණක තියාගන්නවයි කියන එක භාවනාවයි කියා. ඒ වැරදි. සිත එක අරමුණක තියාගෙන ඕන භාවනාව කරන්න. ඒක හරි. සිත එක අරමුණකට ගන්න නැතුව භාවනා කරන්න බෑ. හැබැයි භාවනාව කියන්නේ සිත එක අරමුණක තියාගන්න එක නෙවෙයි. සිත එක අරමුණකට ගැනීම චිත්ත ඒකාග්‍රතාව සමාධියයි. ඒකට කියන්නේ චිත්ත සමාධිය කියා. එහෙනම් හිතේ සමාධිය ඇති කරගෙන තමයි භාවනාවට යන්න ඕන. සිත එකඟ කරගන්න නැතුව භාවනා කරන්න බෑ. අනිවාර්යයෙන්ම සිත එකඟ කරගන්න ඕන. ඒක සමාධියයි. සමාධියෙන් තමයි භාවනාවට යන්නේ. සමාධියට එන්න නම් මොකද කරන්න ඕන? ඉස්සෙල්ලාම සිල්වතෙක් වෙන්න ඕන. නැත්තම් සිත එකඟ කරන්න බෑ. අපිට තියෙනවා පංචශීලය, නිති පන්සිල්, පොහොය අටසිල් තියෙනවා, දස සීලය තියෙනවා, සාමණේර සීලය තියෙනවා, උපසම්පදා සීලය තියෙනවා, චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල. සිල් වර්ග ගොඩාක් තියෙනවා. කිනම් හෝ අඩුගානේ පංචශීල ප්‍රතිපත්තියේ පිහිටා තමයි හිත සමාධිගත කරගන්න එන්න ඕන. පංචශීලයේ රකිමින් ආන්න ඊළඟට හිත සමාධිගත කරගන්න පුළුවන් භාවනා කරන කෙනෙක්. පන්සිල් රකිමින්, නිති පන්සිල් රකිමින් ඊළඟට සිත එකඟ කරගෙන සමාධිය ඇති කරගෙන චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන ඊට පස්සේ අපි යන්න ඕන භාවනා කරන්න. සිත දියුණු කරන්න, නුවණ දියුණු කරන්න. එහෙනම් සීලයෙන් සමාධියටත් සමාධියෙන් ප්‍රඥාවටත් යන ක්‍රමවේදයක් තමයි බුදුදහම පෙන්වා දී තියෙන්නේ. මේ භාවනා වැඩපිළිවෙල තුල කියන බොහොම සරල වූ එහෙත් ප්‍රායෝගික වූ අපේ දෛනික ජීවිතයට නිතර උවමනා වන භාවනාවක් පිළිබඳව අපි සොයා බලමු. බුදුදහමේ උගන්වන භාවනා ක්‍රමයක් තමයි මෛත්‍රී භාවනාව. ඔබ අපි කවුරුත් අහලා කියලා දන්න භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාවෙන් මොකද්ද කරන්නේ? මෛත්‍රිය පටන් ගන්නෙ කාගෙන්ද? තමන්ගෙන්. මෛත්‍රිය භාවනාව පටන් ගන්නෙ තමන්ගෙන්. මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා. මෙන්න මේක තමයි පටන් ගන්න. එතකොට කෙනෙකුට හිතෙන්න බැරිද මේ මෛත්‍රී භාවනාව කිරීම පටන් ගන්නෙ තමන්ගෙන් නම් බුදුදහමේ කියන මේ මෛත්‍රිය ආත්මාර්ථකාමී නොවේද කියා. නෑ. මෙතන කියන්නේ ආත්මාර්ථකාමී අදහසක් ප්‍රගුණ කරන්න නෙමෙයි. එහෙනම් ලෝකේ වැඩියෙන්ම ආදරේ කෙනෙක් තමන්ටයි. අනුන්ට නෙවෙයි, වැඩියෙන්ම ආදරේ තමන්ට. තමන්ට වැඩියෙන්ම ආදරේ කරන කෙනා තමන්ට මෛත්‍රී කරගන්න බැරි නම්, වැඩියෙන්ම ආදරේ කරන තමන්ටවත් මෛත්‍රී කරගන්න බැරි කෙනෙකුට කොහොමද අනුන්ට මෛත්‍රී කරන්න කියලා කියන්නේ? අන්න ඒ නිසා තමයි බුදුදහමේ මෛත්‍රිය භාවනාව තමන්ගෙන් පටන් ගන්න. එතකොට මෛත්‍රිය කරන්න පටන් ගන්නේ
මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකෙන් මිදේවා. මේ මගෙන් පටන් ගන්න එකයි. මගෙන් මට මෛත්‍රී කරගන්න පුළුවන් නම් ආන්න පුළුවන් අපිට ලෝකයාට මෛත්‍රී කරන්න. ඒකයි. මෛත්‍රිය කියන වචනේ අර්ථය කුමක්ද? මෛත්‍රී යනු මිතුරුකමයි. මෛත්‍රිය කියන්නේ මිතුරුකමයි. අපි කියන්නේ කල්යාණ මිතුරෝ කියලා. එහෙනම් මෛත්‍රිය කියලා කියන්නේ කල්යාණ මිත්‍රත්වයයි. කල්යාණ මිත්‍රත්වය ව්‍යාප්ත කිරීම තමයි මිතුරුකම හැටියට සඳහන් කරන්න. මෛත්‍රිය හැටියට සඳහන් කරන්නේ ඒකයි. එනම් බුදු දහමේ කියන්නේ අන්නේ කලන මිතුරුකම ව්‍යාප්ත කරන්න. මිත්‍රත්වය පිළිබඳ ලෝකයේ විවිධ විද්වතුන් විවිධ අදහස් පළ කරලා තියෙනවා. විවිධ දාර්ශනිකයෝ කතා කරලා තියෙනවා. එහෙත් මේ ලෝකයේ ඒ දාර්ශනිකයන් චින්තකයන් කරපු විග්‍රහවලට වඩා අතිවිශාල පුළුල් අර්ථයකින් බුදුරජාණන් වහන්සේ මේ මිතුරුකම ගැන මේ මෛත්‍රිය ගැන පුළුල් විග්‍රහයක් කරනවා. එහෙම විග්‍රහයක් ලෝකේ කිසිම දාර්ශනිකයෙක් චින්තකයෙක් ප්‍රකාශ කරලා නැහැ. එහෙනම් මේ මෛත්‍රිය බලන්න අපි මල් පහන් පූජා කළ අවසානයේ ප්‍රාර්ථනා ගාථාවක් කියනවා. මොකක්ද කියන්නේ? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මොකක්ද අපි ප්‍රාර්ථනා කරන්නේ? ප්‍රාර්ථනා කරන්නේ කල්යාණ මිතුරෙක් ආශ්‍රයයට ලැබේවා කියලා. එහෙනම් පින්කමක් කරලා ප්‍රාර්ථනා කරන්න ඕන ධන දාන්නේ භවභෝග හරක බාන යාන වාහන ඉඩකඩම් ගේදොර වතු පිටි ලැබෙන්නේ කියලා නෙමෙයි. ප්‍රාර්ථනා කරන්න ඕන මොකද්ද? කල්යාණ මිතුරෙක් ලැබෙන්න කියලා. ලෝකයේ අඩුම දේ තමයි කල්යාණ මිතුරුකම. අපිට මිත්‍රයෝ ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ මිත්‍රයෝ සියලු දෙනාම කල්යාණ මිත්‍රයෝද? අන්න ඒකයි ගැටලුව. අපේ මිත්‍රයෝ ඉන්නවා. අපි සමහර විට මම එයාගේ ස්වරූපයෙන්ම, එයාගේ ආර්ථික ශක්තියෙන්ම, එයාගේ දියුණුවට සමාන ලෙසින්ම, එයාගේ නිලතලවලට සමාන ලෙසින්ම, එයාගේ උගත්කමට සමාන ලෙසින්ම ඉන්නවනම් ආන්න මිත්‍රය කලක් ආශ්‍රය කරන්න පුළුවන්. තමන්ට උසස් වීමක් ලැබුණොත්, තමන්ට ආර්ථික වශයෙන් තමන්ගේ ව්‍යාපාරය ඉහළට ගියොත්, තමන්ට නිලතල ලැබුණොත් අන්න මිත්‍රය කවුද කියලා හොඳට හඳුන ගන්න පුළුවන්. ආන්න එතෙන්දි මොකද කරන්නේ? අර ඒක නොයිවසන ස්වභාවයක් එනවා. අන්න බලන්න, ඒකයි කල්යාණ මිත්‍රයෝ අඩුවේ කියලා කියන්නේ. එයාගේ ධනවත්කමට සමානවම මමත් ඉන්නවනම් කැමතියි. එතකොට මට විරුද්ධත්වයක් නැහැ, ඊර්ෂ්‍යාවක් නැහැ. නමුත් මොකද වෙන්නේ? මම පොඩ්ඩක් ඉහළට ගිය ගමන් මට උසස් වීමක් ලැබුණාම කැමති නැත්තම්, මට ධනය ලැබෙනකොට කැමති නැත්තම්, මට නිලතන ලැබෙනකොට කැමති නැත්තම් අන්න එතන කල්යාණ මිත්‍රත්වයක්ද කියලා අපි හිතන්න ඕන. එහෙනම් අපිට මිත්‍රයෝ ඕන තරම් හිටියත් කල්යාණ මිත්‍රයෝ ඊටාම දුර්ලභයි. ඒකයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ. ඒ නිසා අපි ආශ්‍රය කරන්න ඕනත් හොඳ මිත්‍රයෙක්. න බජේ පාපකේ මිත්තේ න බජේ පුරිසාදමේ බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ න බජේ පාපකේ මිත්තේ පාප මිත්‍රයෝ ආශ්‍රයට නොලැබේවා. න බජේ පුරිසාදමේ අදම පුරුෂයෝ ආශ්‍රයට නොලැබේවා. බජේත මිත්තේ කල්යාණේ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රයට ලැබේවා. බජේත පුරිසුත්තමේ උත්තම පුරුෂයෝ ආශ්‍රයට ලැබේවා. මේකයි අපේ බලාපොරොත්තු විය යුත්තේ. මොකද අපේ ජීවිතය ආර්ථික වශයෙන් වේවා, අපේ ජීවිතය ආධ්‍යාත්මික ගුණධර්ම වලින් වේවා වර්ධනය කරගන්න නම් අනිවාර්යෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය, සත්පුරුෂයන්ගේ ඇසුර, හොඳ මිනිසුන්ගේ ඇසුර අත්‍යවශ්‍යයි. එහෙම නොවෙන්නට අපි නරක, අයහපත්,
දුර්ජනයින්ගේ පාප මිත්‍රයින්ගේ ආශ්‍රයයට වැටුනොත් අපේ තියෙන හොඳ ගුණධර්ම ටිකෙන් ටික මැකිලා යනවා. ඒ නිසයි හොඳ අය ආශ්‍රය කරන්නයි බුදුදහම පෙන්වා දෙන්නේ. ගුණවතුන්, නැනවතුන්, සිල්වතුන් ඇසුර. ඒකයි අවශ්‍ය. එහෙනම් බුදුදහම පෙන්වා දෙන්නේ අපි තුල දියුණුවක් අපේක්ෂා කරන්න නම් අත්‍යවශ්‍යයි හොඳ අය ආශ්‍රය කරන එක. එහෙනම් අපි පින්කමක් කළ ප්‍රාර්ථනා කරන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබේවා කියයි. පින්වතුනි, මෛත්‍රී කරනකොට ඔබ කියනවා මෙහෙම. කොහොමද කියන්නේ? මගෙන් පටන් අරගෙන මගේ අසල්වාසීන්, මගේ නෑදෑයින්, හිතවතුන් මෙහෙම කියාගෙන යන අතර කියනවා සතුරෝත් මිතුරෝත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා. දැන් මා ඇහුවොත් ඔබෙන් මිතුරොන්ට මෛත්‍රී කරන්න පුළුවන්. ඇත්තටම ඔබට සතුරෙකුට නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකෙන් මිදේවා කියලා කියන්න පුළුවන්ද? ඔබ කියයි ඔව් පුළුවන් කියලා. එහෙත් දෙසරයක් හිතලා බලන්න. ඔබත් එක්ක කලින් සතුරු වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ අවුරුදු කීපයකට කලින් සතුරු වෙච්ච කෙනෙක් නෙවෙයි. මේ ඊයේ පෙරේදා සතුරු වෙච්ච කෙනෙක්. ඔබත් එක්ක ඔබට විපතක් කළා හරි ඔබත් එක්ක සතුරු වෙච්ච කෙනෙක්. ආන්නේ මේ ළඟ හතුරු වෙච්ච කෙනාට ඔබට පුළුවන්ද මෛත්‍රී කරන්න? සතුරෝත් මිතුරෝත් කියලා බුදුදහමේ මේ මෛත්‍රී භාවනාවේ කියනවා. ඔබට පුළුවන්ද එහෙම මෛත්‍රී කරන්න සතුරන්ට? මේ සතුරෙකුට තමන්ගේ අභියස තියාගෙන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා කියන්න පුළුවන්ද? කියන්න පුළුවන් කෙනෙකුට අහගෙන ඉන්න හිතන්න පුළුවන්ද? අන්න ඒකයි ගැටලුව. බලන්න මම මේ කියන්නේ ඔබ නොහිතපු දෙයක්. අන්න ඒක චුට්ටක් හිතන්න. සතුරෙකුට මෛත්‍රී කරන්න පුළුවන්ද? බුදුදහම කියන්නේ එහෙනම් බෑ. සතුරෙකුට මෛත්‍රී කරන්න බෑ. එහෙනම් බුදුදහමේ කියන දේ වැරදිද? නැහැ. මතු පිටින් කියන අර්ථය නෙවෙයි අපි ගන්න ඕන. මේ සතුරෝත් මිතුරෝත් කියලා කියන්නේ මොකද? සතුරෙක් සතුරුකමේ තියාගෙන කිසි දිනක මෛත්‍රී කරන්න බෑ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? සතුරා ඔහු නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකෙන් මිදේවා කියලා හිතන්න කලින් සතුරා මිතුරා බවට පරිවර්තනය කරගත යුතුයි. සතුරා මිතුරා කර නොගෙන ඔහුට සුවපත් වේවා කියලා හිතන්න බෑ. ඒකයි මේ කියන අර්ථය. සතුරෝත් මිතුරෝත් කියලා කියන්නේ නිකම්ම ඔහෙ කියාගෙන යන්න කියන එක නෙවෙයි. මෙතන කියන්නේ සතුරා සතුරුකමේ තියාගන්න නැතුව සතුරා සිතින් මිතුරෙක් කරගන්න, සිතින් මිතුරෙක් කරගන්න. ළඟ සතුරා නැත්තම් හිතලා සතුරා හිතින් මිතුරෙක් කරගෙන ආන්න ඊට පස්සේ තමයි මෛත්‍රී වඩන්න ඕන. ඒකයි මේ සතුරෝත් මිතුරෝත් කියා බුදුදහමේ කියන්නේ. බලන්න මෛත්‍රිය කරද්දි මෛත්‍රියේ ආනිසංස 11ක් බුදුදහමේ විස්තර කරනවා. මෛත්‍රී කරන විදිය බලන්න කොහොමද කියලා මෛත්‍රී කරන්න ඕන. මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකෙන් මිදේවා, නිවන් දකීවා. මේක හිතන්න පළමුව. ඒක හරි. ඊට කලින් අපි කියවනේ හිත සමාධිගත කරගන්න ඕනේ කියලා. භාවනාවකට යන්න කලින් හිත සමාධිගත කරගන්න එක අරමුණකට ගන්න කිසියම් උපක්‍රමයක් භාවිත කරන්න. හැමදාම දෛනික ජීවිතයේ උදේට නැත්තම් රාත්‍රී නිින්දට යද්දී මේ මෛත්‍රී භාවනාව කරන්න හුරුවක්, පෙරහුරුවක් අපි ඇති කරගන්න ඕන. අනේකයි බුදුදහම කියන්නේ. ලොකු භාවනාවකට යන්න කලින් මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. ඒක ප්‍රායෝගිකයි. දෛනික ජීවිතයට ඉතා වැදගත්. මෙන්න මගෙන් පටන් ගන්න මෛත්‍රිය මෙන්න හරි ලේසි ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කරණීය මෙත්ත සූත්‍රයේ ප්‍රකාශ කළා.
ඒක තමයි අපි මුලින් මාතෘකා වශයෙන් තිබ්බේ. මොනවද? දීගා වායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතූලා දිට්ඨා වායේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතා වාසම් භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ඔන්න මෛත්‍රී කරන විදිය. මෙන්න මේ ගාථාව කියමින් නැත්නම් හිතින් හිතමින් එහි අර්ථයත් යටින් දැනෙන්න ඕන. කොහොමද බලන්න? දීගා වායේ කියන්නේ දිග සතුන්. මහන්තාවා මහත සතුන්. මජ්ජිමා මධ්‍යම ප්‍රමාණයේ සතුන්. රස්ස කුඩා සතුන්. අනුක ඒත් කුඩා සතුන්. තූලා මහත මිටි සතුන්. දිට්ඨා වායේව පෙනෙන සතුන්. අද්දිට්ඨා නොපෙනෙන සතුන්. යේච දූරේ දුර සිටින සතුන්. වසන්ති අවිදූරේ ළඟ සිටින සතුන්. භූතාවා ඉපදිච්ච සියලු සතුන්. සම්භවේසීවා උපදින්න ඉන්න සතුන්. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ආන්න මෛත්‍රී කරන බොහොම ලේසි පහසු ක්‍රමයක්. දීගාවායේ දිග සතුන්, මහන්තාවා මහත සතුන්, මජ්ජිමා මධ්‍යම ප්‍රමාණයේ සතුන්, රස්ස කුඩා සතුන්, අනුක කුඩා සතුන්, තූලා මහත මිටි සතුන්, දිට්ඨා වායේව පෙනෙන සතුන්, අද්දිට්ඨා නොපෙනෙන සතුන්, යේච දූරේ දුර සිටින සතුන්, වසන්ති අවිදූරේ ළඟ සිටින සතුන්, භූතාවා ඉපදිච්ච සතුන්, සම්භවේසීවා උපදිනින්න සතුන්. මේ සියලුම සත්වයෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මෙන්න මේක තමයි මෛත්‍රිය. මගෙන් පටන් ගන්නා මෛත්‍රිය මේ විදියට සමස්ත විශ්වයටම ව්‍යාප්ත කරන්න. බුදු දහම ඒකයි විශ්ව මෛත්‍රියක් ගැන කතා කරන්නේ. විශ්ව මෛත්‍රියක් මුළු විශ්වයටම ව්‍යාප්ත කරන්න. අර ක්‍රමවේදය අනුගමනය කරමින්. මෙසේ මෛත්‍රිය හුරුපුරුදු කළහම මෛත්‍රී ආනිසංස 11ක් බුදු දහමේ පැහැදිලි කරලා තියෙනවා. බලන්න මොනවද කියලා? සුඛං සුපති, සුඛං පටිබුජ්ජති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානම් පියෝ හෝති, අමනුස්සානම් පියෝ හෝති, දේවතා රක්ඛන්ති, නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති, තුවටං චිත්තං සමාධියති, මුකවන්නෝ විප්පසීදති, අසම්මූල්හෝ කාලං කරෝති, උත්තරින් අපපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. මේ ආනිසංස 11න් 10ක්ම තියෙන්නේ මෙලොවට. එනම් බලන්න මෛත්‍රී කිරීමේ ආනිසංස වලින් 10ක් මෙලොවටයි බලපාන. එහෙනම් කොයිතරම් ප්‍රායෝගික වැදගත්කමක් තියේදයි මේ තුලින්ම පැහැදිලි වෙනවා. පරලොව සාර්ථක කරගන්න ඕන මෙලොව සාර්ථක කරගෙන. එහෙනම් මෙලොව සාර්ථක කරගැනීමේ වැඩපිළිවෙලක් තමයි මෛත්‍රියෙන් කියන්නේ. සුඛං සුපති හොඳින් නිදා ගන්න පුළුවන්. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අනේ නිදා ගන්නත් මෛත්‍රිය ඕනද කියලා. නේ. Taman ගෙදර වැඩපල කළ ඉවර වෙලා රාත්‍රියට ඇඳේ හාන්සි වෙනවා ආයු දෙයට තමයි දන්නේ. දරුවන්ගේ වැඩපලයි, ස්වාමියාගේ වැඩපලයි, ගෙදර පොරේ වැඩපලයි සියල්ල ඉවර කරලා නිදාගත්තාම අනේ මොන මෛත්‍රියක්ද කියලා හිතෙන්න පුළුවන්. වැඩේ තියෙන්නේ ඒ නිින්ද හොඳ නිින්දක්ද? අන්න ඒකයි ගැටලුව. දැන් බලන්න සමහරව නිදාගත්ත වෙලාව ඉඳලාම කෙඳිරි ගන්නවා. එළි වෙනකන් කෙඳිරි ගන්නවා. සමහරව නිදාගත්ත වෙලාව ඉඳලාම කියවනවා. සමහරු නිදාගත්ත වෙලාව ඉඳලාම තවත් මිනිස්සෙකුට ළඟ නිදා ගන්න බෑ ගොරවන ගෙරවිල්ලට. සමහරු නිදාගෙන ටික වෙලාවකින් නැගිටලා එහෙම ඇවිදිනවා ඇස් දෙක වහගෙන. සමහරු මෙහෙන් නිදි කරවන්නේ තව අඩි 3-4ක් ඈතින් නැගිටින්නේ. දැන් හොඳ නිින්දක්ද මේක? නෑ. හොඳ නිින්දක් නෙවෙයි. අන්න ඒකයි බුදුදහම කියන්නේ මෛත්‍රිය පුරුදු කරොත් ඔබට හොඳ නිින්දක්
කරදරයකින් තොර නින්දක් ලබා ගන්න පුළුවන් මෛත්‍රිය පුරුදු කරොත්. බලන්න මෛත්‍රිය කොයි තරම්නම් වැදගත්ද. ඉරියව්ව වෙනස් වෙන්නේ නැතුව, දැඟලිල්ලක් නැතුව, කෙඳිරි ගන්න නැතුව, අමාරුවක් නැතුව හොඳ නින්දක්. ඒක තමයි එකම බෙහෙත. හොඳ නින්දක් ලබන්න. ඒ නිසායි බුදුදහම කියන්නේ මෛත්‍රිය ඒ තරම් වැදගත්. සුඛං සුපති. සුඛං පටිපුච්චති. හොඳට පිබිදෙන්න පුළුවන් අමාරුවකින් තොරව කල්පනාවෙන්. උදේට නැගිටින්න පුළුවන්. හිතාගෙන නිදාගත්තොත් මම මේ 5ටයි 4ටයි 3:00ටයි එහෙ නැත්නම් 5:00ටයි නැගිටින්නේ කියලා හරියටම මෛත්‍රී සිතකට හරියටම වෙලාවට හැරෙනවා. වෙලාව බැලුවොත් තප්පරයට හරිය. ඒ නිසා මේක අත්දැකීමට ලක් කරලා බලන්න මා මේ කියන කරුණ හරිද වැරදිද කියලා. ඒ තරම් ප්‍රායෝගිකයි මේ භාවනාව. න පාපකං සුපිනම් පස්සති. න පාපකං සුපිනම් පස්සති. නරක හීන දකින්නේ. බලන්න කොච්චර හීන දකින්නවද? නිදාගත්තු වෙලාවෙ ඉඳලම හීන දකිනවා. සිහිනයක් දකින්න යන්නේ ඊටාම සුළු වෙලාවක්, තප්පර ගානක්. ඒ වුණාට සිහිනේ කියන්න යන වෙලාව බලන්න කොච්චර වෙලාවක් යනවද කියලා. සමහර ලාවට පැය භාගයක්, පැයක් කියන්න සිහින දකිනවා. ඒ දකින ඔක්කොම හීන එළි වෙනකොට මතක නෑ. එයින් 1යි 2යි මතක. නමුත් සිහින අර අඩු වෙලාවකදී දකින සිහිනය පැය ගාණක් කියන්න පුළුවන්. කියන්නේ ඒ තරම් වේගෙන් සිත වැඩ කරනවා. සිතේ ක්‍රියාකාරීත්වය කොච්චරද කියන එක එකෙන් පේනවා. මෙන්න මේ නරක සිහින දකින්න නැතුව නිදා ගන්න පුළුවන්. බලන්න සමහරු නරක සිහින දැකලා බය වෙලා එහෙම ඇහැරලා දාඩිය දාගෙන නැගිටලා ආයිත් එහෙම නිදා ගන්නවා. සමහරු පැය ගාණක් නිදා ගන්න නැතුව ඉන්නව අර බය වීම නිසා. හොඳ හීනයක් දැක්කට කමන්නේ නේ. මල් පහන් පූජා කරන, එහෙම නැත්නම් වන්දනා ගමනක් යන, සිල් සමාදන් වෙලා ඉන්න, නේ, දම් බෙදන, මේ වගේ සිහිනයක් දැක්කට කමන්නේ නේ. සමහරුන්ට නරක සිහින දකින්නවා, දැකලා සමහරට එහෙම මරණයක් සිද්ධ වෙනවා. දරුණු භයානක සිහින දැක්කහම සමහරට යම් අසනීප තියෙන අය එහෙම මියනවා. සමහරට අපටත් ඇවිල්ලා කියනවා ආම්දුරනේ මෙන්න මෙහෙම අපේ සීයා ආච්චි මලා හරි නින්දෙන්මයි මලේ හරි වාසනාවන්ත නේද කියලා. අපි ඉතින් සද්ද නැතුව ඉන්නවා. මොකද එහෙම වාසනාවද අවාසනාවද කියන්න බෑ. සමහරට අවාසනාවන්තව මරණයක් වෙන්න පුළුවන්. ඇයි? අර නරක හීනයක් දැකලා අර අසනීප නිසා මලා ඇවිල්ලා කියනවා හරි වාසනාවන්ත නේද කියලා. වාසනාවන්ත මරණයක් අත් කරගන්න අනිවාර්යයෙන් මෛත්‍රිය පුරුදු කළ යුතුමයි. ඒ නිසා මෛත්‍රී භාවනාව එච්චර වැදගත්. නරක හීන දකින්න නැතුව හොඳ හීනයක් දැක්කට කමක් නැහැ. ඒක අපිට අයහපතක් වෙන්නේ නැහැ. න පාපකං සුපිනම් මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. මිනිස්සු අතරෙත් ප්‍රසන්න වෙනවා. කාගෙන්වත් විපතක් නැහැ මෛත්‍රී කරන කෙනාට. ඒ වගේම යක්ෂ ප්‍රේත පිසාච ආදීන්ගෙන් කිසි දිනක විපතක් වෙන්නේ නැහැ. මොකද මෛත්‍රී කරන සිතකට කිසිම අමනුෂ්‍යයෙකුට බලපෑමක් කරන්න බෑ. යක්ෂ ප්‍රේත පිසාච ආදී කිසිම අමනුෂ්‍යයෙකුට කිසිම විපතක් කරන්න, බය කිරීමක් කරන්න නැත්නම් විපතක් කරන්න බෑ මෛත්‍රී සහගත සිතකට. ඒ තරම් මෛත්‍රිය වැදගත්. දේවතා රක්කන්ති, දෙවියෝ ආරක්ෂා කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. සම්‍යක් දෘෂ්ටික දෘಢ රාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියලා සම්‍යක් දෘෂ්ටික දෙවිවරු, සතරවරන් දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙනවා මෛත්‍රී කරන සිතකට, මෛත්‍රී කරන පුජ්‍යලයකට. නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති. නාස්ස අග්ගිවා විපතක් වෙන්නේ නැතිලු මොනවයින්ද? අග්ගිවා ගින්නෙන්. නාස්ස අග්ගිවා සත්තංවා අවියායුධ වලින්. සත්තංවා නාස්ස අග්ගිවා විසංවා වසවිස වලින්. සත්තංවා අවියායුධ වලින්. නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති.
එහෙනම් අව්‍යායුධ වලින් වසවිස වලින් කිසිදු විපතක් වෙන්නේ නැහැ. එවැනි පුජ්‍යලෙ. තුවටං චිත්තං සමාධියති හිත එකඟ කරගන්න පුළුවන් හිතේ සමාධිය පවතිනවා. හිත කලබල වෙන්නේ නැහැ. වහා කුපිත වීම, වහා කනගාටු වීම, දරාගත නොහැකි තත්ත්වයන් මානසිකව ඇති වෙන්නේ නැහැ. ඒ තරම් මනසට වැදගත් මේ මෛත්‍රිය කියන එක. බලන්න. ඒ නිසා මෛත්‍රී භාවනාව දෛනික ජීවිතයේ තුල අතිශය වැදගත් වෙනවා. මුඛවන්නෝ විප්පසීදති. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ තුල තමන්ගේ තේජස වැඩි කරගන්න පුළුවන්. මුඛවන්නෝ විප්පසීදති. අසම්මුල්ලෝ කාලං කරෝති. නොමුලාව ඒ කියන්නේ මනස මුලා නොවි හොඳ මරණයක් ලබා ගන්න පුළුවන්. මරෙන්න ගියාට පස්සේ සමහර අය මරණයටපත් වෙන ආකාරය බැලුවහම හරි ශෝකජනකයි. සමහරු අවසාන මොහොතේ තාම දුක් විඳලා අවසාන හුස්ම පොඩ්ඩ යවා ගන්න මොන තරම් වේදනාවක් විඳිනවද? මෙන්න මේ වේදනාව දැඩිව විඳලා අපි අවසාන ඒ වගේ අවස්ථාවන් වලට ඕන තරම් සහභාගී වෙලා තියෙනවා. නමුත් සමහරු අන්න එවැනි අවස්ථාවන් වලදී දැඩි දුක්ඛදායී ස්වභාවයකටපත් වෙනවා. නමුත් මෛත්‍රී කරන කෙනාට අන්න ඒ වගේ ඒ වයින් තොරව කටයුතු කිරීමේ හැකියාව ලැබෙන අවසානයේ හොඳට මරණයටපත් වෙන්න පුළුවන් හොඳ හිතෙන්. අසම්මූල්ලෝ කාලං කරෝති. උත්තරින් අපට විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. මරණින් මතු චුතිසිත යහපත් වන නිසා මරණින් මතු සුගතියේ උපත ලබන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකයේ උපත ලබනවා කියන්නේ සුගතියේ උපත ලබන්න පුළුවන්. මෙන්න මෙවැනි තත්වයක් ඇති කරගන්න පුළුවන් වෙනවා මෛත්‍රී වැඩිම තුල. එහෙනම් බලන්න සමත විපස්සනා කියලා භාවනා ක්‍රම දෙකක් තියෙනවා. මේ සමත භාවනාව තුල මෛත්‍රිය වැඩුවොත් ඔබට පුළුවන් දෛනික ජීවිතය තුල මෙලොවින් වඩාත් වාසනාවන්ත සුවපත් ජීවිතයක් ගත කරන්නත් ඒ වගේම පරලොව ජීවිතයේ සැප සාක්ෂාත් කරගන්න හොඳ ස්ථානයක උපත ලබන්න. යහපත් චුතිසිතක් ඇති වෙලා කර්ම නිමිත්ත ගති නිමිත්ත යහපත් කරගෙන ඊළඟ භවයේ හොඳ ස්ථානයක උපත ලබන්නට හැකියාව ලැබෙනවා. මෙන්න මෙවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට අත්‍යවශ්‍ය කාරණයක් තමයි මෛත්‍රී කිරීම. එනිසා මෛත්‍රියෙන් යුක්තව කටයුතු කරන්නට උත්සාහ කරන්න. මං උත්සාහ කළේ මේ කාලය තුලදී ඔබට හඳුන්වා දෙන්න භාවනාව සහ ඒ තුල ඉහළට යන මෛත්‍රී භාවනාව කරලා තමන්ගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කරගෙන අවසානයේ සමත භාවනාවෙන් විපස්සනා භාවනාවට ගිහිල්ලා සකල ක්ලේශයන් ප්‍රහාණය කරලා අමා මහ නිවනින් සැනසෙන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර ගැනීම සම්බන්ධවයි. ඒ නිසා සියලු දෙනාටම අමා මහ නිවනම සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට 2022 වසරේ අගෝස්තු මාස 7 වන දින 13 වන ජන්මදිනය සමරන සඳනු අමාදුල් වික්‍රමසිංහ ආදරණීය මුණුබුරාට සහ 2022 වසරේ ජූලි මාස 23 වන දින දෙවැනි ජන්මදිනය සැමරූ නිතුක මෙහාන් වික්‍රමසිංහ චූටි මුණුබුරාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් සහ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දැනට වසර 5කට පෙර පරලෝ සැපත් වූ ආදරණීය ස්වාමි පුරුෂයා වන විශ්‍රාමික හෙද පාලන නිලධාරී WT ප්‍රේමදාස මහතාට සහ වර්ග පරම්පරාවේ පරලෝසපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා බටපොළ ඊරිය ගහදොළ තිරණ නිවසේ පදිංචි විශ්‍රාමික මහජන සෞඛ්‍ය හෙදි සොයුරිය එම් දයා ප්‍රේමදාස මහත්මිය.
වසර 41කට පෙර පරලෝ සැපත් KB වාසල අතපත්තු පියාණන්ට සහ වසර 92ක් ආයු වළඳා වසර 3කට පෙර පරලෝ සැපත් සුජාතා වාසල අතපත්තු මෑණියන්ට පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් ලංකාවාසී සියලු දෙනාට ධර්ම අවබෝධයේ පිණිසත් දේශකයන්න් වහන්සේට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා කුලියාපිටිය කඳුරුගස්සේන දුටු කැමුණු මාවත පදිංචි රුවන් රේඛා වාසල අතපත්තු මහත්මිය සහ පවුලේ සියලු දෙනා. පරලෝ සැපත් TM තිස්සනායක බණ්ඩා පියතුමාට EM පුංචි බණ්ඩා මාමා TM සීලවතී නැන්දනිය EM ඥානවතී EM හීන් බණ්ඩා EM හීන් මණිකා TM සුදු මණිකා TM විජේසේකර EM සුමනාවතී EM අපේරත්න EM කුමාර EM ගාමිණී නිශ්ශංක සේනානායක ධම්මික ඉන්දුල යන ඥාති මිත්‍රාදීන්ට මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් පූජ්‍ය විමලවංශ ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් සීලසාන්ති මෙහෙණින් වහන්සේටත් සෝමාවතී නන්දාවතී ප්‍රේමවතී සීලවතී නිමල්තිස්ස ආර්යසේන ආර්යතිස්ස සිරියාවතී අනුලාවතී සුමනාවතී නන්දනී ධම්මිකා සනත් විජේතුංග සුමිත් චමෝදනී සසංක ගිහානි තක්ෂිලා මිහිදු අයෝධ්‍යා චමිලා යන දූදරු මුණුබුරු මිනිබිරියන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් ලෝකවාසී සියලු සත්වයින්ට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරනවා බදුල්ල මීගහ කිවුල කිරිමඩු තැන්න පදිංචි EM සෝමාවතී මෑණියන් ප්‍රධාන දූදරු පිරිස. වසර 2කට පෙර පරලෝ සැපත් මාවතගම අරම්පොළ හන්දියේ විසූ ධර්මසේන කරුණානායක ආදරණීය පියාණන්ට වසර 28කට පෙර පරලෝ සැපත් වූ වෑදණ්ඩේ ගම නාගොල්ලා ගම විසූ අප්පුහාමි ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින මාවතගම අරම්පොළ හන්දියේ පදිංචි චන්ද්‍රාවතී රත්නායක මෑණියන්ට සහ වෑදණ්ඩේ ගම නාගොල්ලා ගම පදිංචි DM ටිකිරි මැණිකේ මෑණියන්ට සහ සෙනිත් මෙතුල චන්දන යන පුතුන්ටද අද දිනට උපන්දිනය යෙදෙන චනුල්‍යා දියණියට සහ සසිරු පුතණුවන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා කඩවත කිරිල්ලවල නැගෙනහිර මාවත පදිංචි අමරතුංග මහතා සහ අයෂා ප්‍රභාෂිනී මහත්මිය. පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් පරලෝසපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් මහා සංඝරත්නයට සහ රට බේරාගත් සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සඳහාත් දායකත්වයේ දරනවා කඩවත රන්මුතුගල රණවිරු මාවත පදිංචි PA සෝමාවතී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා සහ නාමල් ප්‍රියන්ජිත් මහතාගේ පවුලේ සියලු දෙනා. පරලෝ සැපත් හෙන්රි ලියනගේ ලීලා ලියනගේ යන දෙමව්පියන්ට ලක්ෂ්මී ලොකු අක්කාට ගාමිණී සුදු අයියාට රුක්මනී නංගීට විජේසිරි හිරිමුතුගොඩ ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට ශිල්ප ශාස්ත්‍ර ලබා දුන් ගුරුවරුන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින කැනඩාවේ පදිංචි රාජා ලියනගේ ලොකු අයියාට සහ සොයුරු සොයුරියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දූදරු මුණුබුරු මිනිබිරියන්ගේ රැකී රක්ෂා සහ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට තෙරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් යුතුවත් දායකත්වයේ දරනවා පන්නිපිටිය දෙපානම වීරමාවත පදිංචි උපාලි ලියනගේ මහතා. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. පින්වතුනි, මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සඳහා පින් සිතින් ඔබ දායකත්වයෙන් කටයුතු කළා. ඔබේ බලාපොරොත්තු දැන් සඳහන් කළා. ඒ සියලු බලාපොරොත්තු පින් දීම, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම කරනු ලබන විභාගවලට ආශිර්වාද කිරීම, ඒ සියල්ල ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා. උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහා බෝසමිතුන්ගේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වන සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබිලා ඔබ කරන කියන හිතන පතන සියලු දේ යහපත් අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ බණපදය ඔබේ ජීවිතයේ ධර්මඥානය පිණිසම නිවන් පිණිසම හේතු වාසනා වේවායි අපි සාදු නදින් ප්‍රාර්ථනා කරමු.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සිනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න. කතා කරන්න ආගමික අංශයට අපගේ දුරකථන අංකය 0112 697 140 0112 697 140. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න. 0111 307 1082 0111 307 1082. ඔබට තෙරුවන් සරණයි.